මේ පින්වත්තුන් සමහර විට අහලා ඇති අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අපෝවිතෝ අරිය ධම්මේ අවිනීතෝ අසුතවා පුතුජනෝ. මේ ධර්මතා හයෙන් එකක් ඉගෙනගෙන නැත්තම් මේ ධර්මතා හයෙන් එකක් දැනගෙන නැත්තම් මේ ධර්මතා සැක සිඳහැරගෙන ජීවිතයට එකතු කරගෙන නැත්තම් ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ නොයෙක් සූත්‍රවල ඔන්න ඔය වචන හතරේ. පළවෙනි වචනය තමයි අරියානං අදස්සාවි. මෙතන ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. උන්වහන්සේලා මසසින් දැකීමක් ගැන නෙවෙයි මේ කිව්වේ. උන්වහන්සේලා අවබෝධ කොට වදාළ ආර්ය ධර්මයේ නොදැකීමක් ගැන කිව්වේ. මොකද බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා නම් මේ ඇස් දෙකෙන් තිරිසන් සත්තුත් දකින්න. අපිත් දකින්න. ඒ දැකීමක් ගැන නෙවෙයි කිව්වේ. යමෙක් ධර්මයේ දකින්නවද ඔහු තමයි ආර්ය වූ බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ආර්ය භාවයට පමුණවපු ධර්මයේ දැකීමක් ගැන කිව්වේ ඒ ධර්මය නොදකපු කෙනෙක් කියනවා මේ ධර්මතා හය දන්නේ නැති කෙනා. දෙවෙනි එක අරිය ධම්මස්ස අපෝවිතු. ආර්ය ධර්මයේ අදක්ෂේ කියනවා මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ආර්ය සත්‍ය කියන ධර්මතා හයෙන් එකක්වත් දන්නේ නැති කෙනා ආර්ය ධර්මයේ අදක්ෂේ කියන. එයා ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා අදාළ නැහැ. දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද කියලා අදාළ නැහැ. මේ ධර්මතා හයෙන් එකක් දන්නේ නැත්නම් ආර්ය ධර්මයේ අදක්ෂේ. ඊළඟ තුන්වෙනි පදේ තමයි අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයන්හි නොහික්මුණු කෙනෙක්. ආර්ය ධර්මයේ තුල හික්මුණු නැති ආර්ය ධර්මයේ තුල ගමන් නොකරන පුද්ගලයෙක් කියලා කියනවා මේ ධර්මතා හයෙන් එකක් දන්නේ නැති කෙනා. පුරුදු පුහුණු නොකරන කෙනා. අවසන් පද දෙක තමයි වටින්නේ. මේ ධර්මතා හයෙන් එකක් දන්නේ නැති ගිහියා හරි පැවිද්දා හරි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අසුතවා පුතුජනා කියලා. ධර්මයේ අහලා නැති අන්ධ පුතුජනය කියලා. දැන් වෙන සද්ධර්මයේ අපි කොච්චර ඇහුවත් මේ ධර්ම හයෙන් එකක් අහලා නැත්නම් බුද්ධ ශාසනයක ඒකේනා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ධර්මයේ නොඅසුපු අන්ත පුතඥයි කියලා අසුතවා පුතුජනා කියලා. ඒතුයි මේ ධර්මතා හයෙන් එකක් දන්නේ නැති කෙනා මේ සතර මහා ධාතුව වේදනා සංඥා සංඛාර කියන මේ ධර්ම සත්වේ පුද්ගලයේ ආත්මයක් මම මගේ කියලා සැලකෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා අදහසක්වත් නැහැ. එහෙම අදහසක් හරි ඇති වෙන්නේ දැනුමක් හරි දැනෙන්නේ මේ ධර්මතා හය ඉගෙන ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනයට බණ නොඅසපු අන්ධ කෘතඥයෙක්. නිකක් කෘතඥයෙක් නෙවෙයි. අන්ධ කෘතඥයෙක් කිව්වා මේ ධර්මතා ටික දන්නේ නැති. එහෙනම් පින්වත්නි අපි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හරි ඕනම සම්බුද්ධ ශාසනයක මේ කියන ධර්මතා ටික දැන ඉගෙන ගත්තේ නැත්නම් එකක් හරි. දැන ඉගෙන ගත්තේ නැත්නම් අපි බණ නොඅසපු පුද්ගලයෝ වෙනවා. බණ ඇහුවනම් අපේ සසර එච්චර දිග නැහැ. අතීත සම්බුද්ධ ශාසනවල බණ නොඅසපු නිසා තමයි සසර දිග.
බණ නොඇසුවා කියලා කිව්වේ මේ ධර්මතාවයෙන් එකක් අපි ආදරය කරුවේ නැහැ. මේ ධර්මතාව අපි ඉගෙනගෙන ඇසුරු කළේ නැහැ. පුරුදු කළේ නැහැ. ඒ නිසා බණ නොඅසපු පිරිසක් වශයෙන් සම්බුද්ධ ශාසන පහු කරගෙන මේ ගෞතම ශාසනයට එනකල් ආවා. පින්වත්නි, එහෙමනම් අපි ඔය කියන වචන හතරෙන් මිදෙන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වචන හතරෙන් හැදුවේ උසස් බවක් එහෙම නෙවෙයි. ෘතුජන කියන මේ උම්මන්තක භාවයේ පහත්ම තැන. උම්මන්තකයා ඇස් නැති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ. ඊටන්කො ඇස් තියෙන උමුතු පුද්ගලයාට පොඩ්ඩක් හරි දෙයක් තේරෙනවා. ඇස් දෙකක් නැති උමුතු පුද්ගලයෙක්. එහෙම කෙනෙක් කිව්වා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අහලා නැති කෙනෙක්. අසුතවා පුදුජන. ඒ නිසා අපි ගිහි පැවිදි අපි හැමෝම මේ අසුතවත් පුදුජන භාවයෙන් ගොඩ නැගලා ශ්‍රුතවත් පුදුජනෙක් වෙන්න. ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලා දකින්න සුළු වෙන්න. එන ආර්ය ධර්මයේ දකින්න සුළු වෙන්න. මේ ධර්මතා අපි ඉගෙන ගන්නකොට අන්න ආර්ය ධර්මයේ ඉගෙන ගන්න, ආර්ය ධර්මයේ දක්න, ආර්ය ධර්මයේ හැසිරෙන, ආර්ය ධර්මයේ පුරුදු පුහුණු කළ, ආර්ය ධර්මයේ දක්ෂ ශ්‍රුතවත් බණ අහපු පුදුජනෙක් බවට පත්. එයාට එච්චර සසර දිග නැහැ. එයා සතර අපාය යන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කියන ශ්‍රුතවත් පුදුජන භාවයටපත් වෙන්න පුදුජනයන් අතර ශ්‍රේෂ්ඨ තැනකට එන්න අපි මේ ධර්මපරියාය ඉගෙන ගන්න ඕනේ. පින්වත්නි, එතකොට මේ ධම්පරියාය ඉගෙන ගැනීම තව ලොකු වටිනාකමක් තියෙනවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය යන්නේ අපට නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් තාවතින්සේ තුෂිතේ සිත පිහිටවාගෙන එහි ඉපදෙලා එහි ඉන්න ආර්ය දෙවිවරුන් දැකලා ඒ අයගෙන් ආර්ය ධර්මය අහලා අපි එහෙදි නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන කතාවක් සමාජයේ කතා වෙනවා. අහලා ඇති. ඔව්, සැබවින්ම එහෙම පුළුවන්. හැබැයි එක කාරණයක් මේ බුද්ධ ශාසනයේ ඉෂ්ට කරගෙන යන්න ඕනේ. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ නිවන් දැකපු යම්තා පිරිස් වෙනවා නම් ඒ හැම කෙනෙක්ම අතීත කකුසල පෝණාගමන කාශ්‍යප කියන මේ මොකක් හෝ බුදු සසුනක මේ ධර්මතාවයෙන් එකක් ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි යේ ධම්මා හේතු භගවා දේශං හේතු තථාගතෝ ආහ කියනකොටම ඔය ධර්මතාවයෙන් එකක් අවබෝධ වෙලා දුක පිරිසිඳ පෙනුනේ, සමුදය ප්‍රහාණය වුනේ, නිවන සාක්ෂාත් වෙලා මඟ වැඩුණි. දැන් අපි ඕක අහුවට අපට ඒක වෙන්නේ නැත්තේ අපි අතීත බුද්ධ ශාසනයක මේ ධර්මය අසුර කරලා නැති. එමත්ති ඒ නිසා අපි මේ කරන දම්පින්කම් වලින් මතු සුගති ලෝකෙක ඉපදිලා, දිව්‍ය ලෝකෙක ඉපදිලා එහෙදී දෙවිවරු ආර්ය දෙවිවරු කියන සත්‍ය අහන්න නම්, අහලා ඒ ධර්මය අවබෝධ කරගන්න නම් මේ ගෞතම ශාසනයේ මේ ධර්ම වලින් එකක් ඉගෙන ගන්න. ඉගෙනගෙනම හියන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙදී ඒක ඉගෙනගෙන තව ආත්මයකට යන්න සිද්ධ වෙනවා. තව ශාසනයක. දිව්‍ය ආත්ම භාවයන් වල ආයුෂ ඉවර වෙලා ආපහු ආත්ම භාවයකට එනකොට මේ ගෞතම බුදු සසුනේ තේයිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා මේ ලබපු වෙනසක් ජීවිතයේ ඒසා වටිනා සුවපිත අවස්ථාවක්. මොකද අපේ ජීවිතයේ කෙටි, තව ටික දවසකින් අපේ ජීවිතය ඉවර වෙනවා. ඉවර වෙලා අපිට ඊළඟ ආත්මික භාවයකට, සුගතියකට යන්න පුළුවන් බවක් තියෙනවා. ඒ ගිහිල්ලා එහෙදී නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ මිනිසා ජීවිතේ
අපි මේ ධර්මතා හය එකක් ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා භාවිත කරලා සම්වර්ෂණය කරමින් ඉන්න ගමන් මැරිලා සුගතිය උපන්නා. හැදෙන්නේ නේද? එහෙමනම් අපට ඒ ලොකු වටිනාකමක් තියෙනවා. ඊළඟ වටිනාකම තමයි අපි මැරෙන වෙලාවට සුගති ලෝකෙක යන්න නම් මේ ධර්මතා හයෙන් එකක් අනිවාර්යයෙන්ම ජීවිතේ ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා තියෙනවා. ගොඩක්. නැත්තම් ඔය අන්ධ පෘථග්ජනෙ. ඒ කියන්නේ මේ ලාමක ධර්ම මම මගේ කියලා ගත්තු මේ හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන සංස්කාර ටිකක් අල්ලගෙන මම මගේ කියලා රාග දේශ මොහ කෙලෙස් වලින් තෙත් කරගෙන ඇත්ත ඇති සැටියටවත් නොදෙන ඔට්ටු වෙන මිනිස්සුන්ට මරණ වෙලාවේ සුගතියට යනවා කියන කතන්දරේ හරි අමාරුයි. මරණ වෙලාවේ සුගතියට යන්න නම් අපි මේ ජීවිත කාලේ මේ කියන ධර්මතා හය ටිකක් ඉගෙන ගන්න ඕනේ. එකක් දැනගන්න. ඊට හේතුව තමයි මරණ වෙලාවට අපේ මේ අධ්‍යාත්මික ශරීරය පිළිබඳව ස්කන්ධ පහ පිළිබඳව බාහිර දරුවන්ගේ නෝනාගේ ඥාතීන්ගේ ස්කන්ධ පහ පිළිබඳව බාහිරයේ තියෙන රූපස්කන්ධ පිළිබඳව තියෙන ඡන්ද රාගය තුනී වෙන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක්. සුත්තවත් පුතුජණයෙක්. මොකද යාට හැම වෙලේම මානසිකාරයක් තියෙනවා, අවබෝධයක් තියෙනවා, ප්‍රත්‍යක්ෂ නොවුනට මේ ඔක්කොම හේතුඵල ධර්ම ටිකක් කියලා. මෙතන තියෙන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සිත් ගොඩක්, සංඛාර ගොඩක්, සත්වේ පුද්ගලයේ නෑ කියලා ඉගෙනගෙන හරියි. ඒ අනුව මානසිකාර පවත්වලා කල්පනා කරලා හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා මරණ වෙලාවට දුව පුතා සිහිපත් වුණාට සාමාන්‍ය අන්ධ කෘතඥයෙකුට තරම් බලවත් චන්දරාගයෙන් වැසගන්නේ නැහැ. ඒ නිසා චන්දරාගයේ ආත්ම භාවයේ පිළිබඳ තියෙන චන්දරාගයේ තුනී වෙච්ච නිසා එයා බොහෝ සෙයින්ම සැනසෙල්ලේ මේ කුණු කය අතහැර දාලා දිව්‍යමය වූ කයක ඉනිකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා අපට මේ ධර්මතා ටික ඉගෙන ගැනීමේ ඔයසා ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා අද ඉඳලා මේ ඉදිරියේදී කියලා දෙන මේ ධර්මතා ටික අපි හැමදෙනාම ආදරෙන් ගෞරවයෙන් අහන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් මෙහෙම කියපුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ ධර්මතා හයම ඉගෙන ගන්න ඕනේද කියලා. ඒ කියන්නේ මොනවද? ස්කන්ධ ටික, ආයතන ටික, ධාතු ටික, ඉන්ද්‍රිය ටික, පටිච්ච සමුප්පාද ධර්ම ටික, ආර්ය සත්‍ය ධර්ම ටික. මේ ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේද කියලා. පින්වත්නි මේ ධර්මතා ඔක්කොම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. එකක් ඉගෙන ගන්නම ඇති. ඇයි එකක් ඉගෙන ගන්නම ඇති කියන්නේ? එකක් ඉගෙන ගන්නවා කියන්නේ මේ හයම ඉගෙන ගන්නවා තමයි. හේතුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහෙන් පෙන්නන්නේ මොකක්ද? මේ ලේයටමස් නහර වලින් හැදුණු හිතක් තියෙන මේ සත්‍යය. ඊළඟට ආයතන 12න් පෙන්නන්නේ මොකක්ද? ආයතන 12 කියන්නේ මේ බාහිර ලෝකේ පිටසක්වලක ගහක ගලක හැදෙන එකක් නෙවෙයි. මේ යටමස් නහරෙන් හැදෙච්ච විඥානය සහිත මේ ශරීර කෝඩුව මේ සත්‍යාව තමයි ආයතන 12න් පෙන්නන්නේ. ඊළඟට ධාතු 8 පෙන්නන්නේ වෙන කොහේවත් තියෙන ධර්මයක් නෙවෙයි. මේ යටමස් නහරෙන් හැදෙච්ච මේ හිත සහිත ශරීරය. ඊළඟට ඉන්ද්‍රිය 22 පෙන්නන්නේ මේ වෙන කිසිවක් නෙවෙයි. මේ සත්ව පුද්ගල චිත්ත සංඛාර සහිත මේ පුද්ගලයා කියන කෙනා. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මොකක්ද? කොහේ හරි තියෙන එකක්. ගහක ගලක හැදෙන එකක්.
නෑ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මේ ලේයට වස්හාර වලින් හැදිච්ච මේ සසරින් සසර භවයෙන් භවයෙන් මේ සත්‍යය ආර්ය සත්‍ය කියන එක කොහේ හරි සංස්වරක මහ පොළොවක අහසක තියෙන එකක් නෑ ආර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන්නේ මේ ලේයට වස්හාර වලින් හැදුණු හිත සහිත මේ සත්‍යය එතකොට මේ සත්‍යයා ගැන එක ධර්මතාවයක් ඉගෙන ගන්නවා කියන්නේ ඔය හය ඉගෙන ගත්තා කියන එක දැන් තේරෙයි. එහෙමනම් පින්වත්නි මේ ධර්මතා හය ඉදිරියේදී දැන් අද කාල වේලා ටිකක් ඉක්ම ගියා. ඉතින් ඒ නිසා අපි මේ ධර්මතා හය ඊළඟ වැඩසටහනේ ඉඳලා මේ ධර්මතා හයෙන් විශේෂයෙන්ම අපේ දුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අපේ සභාපතිතුමා ඇතුළු මේ සත්පුරුෂ මණ්ඩලයේ ආරාධනාවක් කළේ මේ පංචස්කන්ධය පිළිබඳව දැන ඉගෙන ගන්නට මේ දේශනා මාලාව සිදු කරන ලෙසට. ඉතින් ඒකින්ද අපි හෙට ඉඳලා නැත්නම් ඊළඟ වැඩසටහනේ ඉඳලා මේ පංචස්කන්ධය පිළිබඳ විභාග වශයෙන් දැනගන්න. මේක දැනගන්න ඉස්සරෝම තියෙනවා මතක තියාගන්න අභිධර්මයේ ක්‍රමයටත් මේ පංචස්කන්ධය අපි විභාග කරගන්න ඕනේ. ඊළඟට සූත්‍රාන්ත ක්‍රමයටත් මේ පංචස්කන්ධය විභාග කරගන්න ඕනේ. ඊළඟට විදර්ශනා භාවනාවක් කරනකොට අපේ දැනුම් මට්ටමේ ප්‍රායෝගිකව මේක හම්බ වෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න. මොකද අපි ඉස්සරෝම කතා කරන්නේ එදිනදා ජීවිතයේදී ප්‍රායෝගිකව මේ පංචස්කන්ධය අපට හම්බ වෙන්නේ කොහොමද කියන තැනකින් තමයි අපි අතුරට වෙන්නේ. මොකද සරල තැනකින් අතුරට වැස්සහම අපට තේරෙන තැනකින් අතුරට වැස්සහම අපට නොතේරෙන වපසරිය තේරුම් ගන්න පහසු වෙනවා. ඒ නිසා ධර්මීය නොයෙක් ධර්ම දේශනාවක් අහලා තියෙන පංචස්කන්ධය ගැන දැනගෙන තියෙන ඕනම කෙනෙක් මේ දේශනා මාලාවට සහසම්බන්ධ වෙන්න. මොකද මේ වෙනකන් ඔබ නොසිතපු සිහිපත් නොකරපු අධ්‍යයනය නොකරපු බොහෝ තැන් මේ ධර්ම දේශනාව තුළ මේ දේශනා මාලාව තුළ පංචස්කන්ධය ගැන මතු කරලා දෙනවා. පින්වත්නි අපි මේ දේශනා මාලාවේදී බලාපොරොත්තු වෙන්නේ පංචස්කන්ධය හැම ලෙසකින්ම විභාග කරලා පංචස්කන්ධය හැම පැත්තෙන්ම සම්වර්ෂණය කරලා හැම ආකාරයකින්ම බලලා මේ පංචස්කන්ධය අපි උපාදාන කරගෙන ඉන්න උපාදාන ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තණ්හා දිට්ඨි කියලා. තණ්හාව කියන එකේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අර්ථවාද උපාදාන කියන උපාදාන හතරක් වචන හතරක් තියෙනවා. හතරක්. නමුත් ධර්ම වශයෙන් දෙකයි අපිට ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. ඒ තමයි තණ්හාවයි දිට්ඨියයි කියන එක. අර අනිත් වචන හතරම ওই දෙක ඇතුළත ඇතුළත් වෙනවා. ඉතින් මේ තණ්හා දිට්ඨි දෙකෙන් මේ කියන විපාක ස්කන්ධ ටික අපි අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලගෙන ඉන්න භාවයට ස්වභාවයට තමයි පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ. මෙහෙම කිව්වට තේරුම් ගන්න එපා. මේක මෙහෙම අදහස් කර ගන්න එපා. මේක ගොඩාක් ගැඹුරෙන් මේ උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා අපට දැනෙන විදිහටම මම කියලා දෙනවා ඉස්සරහට. මේ නිකම් වචනයක් විතරයි කිව්වේ. මෙතනින් අල්ලන්න එපා. අපි මේ පංචස්කන්ධය හොඳට පිරිසිඳ දැනගෙන මේ පංචස්කන්ධයේ ස්වභාවය නැවත නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ක්‍රම 40කට සම්මර්ෂණය කරමින් ඉන්නකොට මේ පංචස්කන්ධයේ පිළිබඳ තියෙන සංඛා දිට්ඨි ටික ෂෙයාර් කරගන්න දෙවීමටපත් කරගන්න පුළුවන්. ඒකෙන් ස්කන්ධ ටික ඉතුරු වෙන්න උපාදාන ටික අපි දුරු කරලා එතනින් තමයි අපි මේ ධර්මතා ටික සම්මර්ෂණය කරලා මේ ධර්මතා ටික ඉගෙනගෙන සාන්ත නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න තැනට මේ දේශනා මාලාව යන්නේ. ඇත්තටම අද දවසේ
මේ දේශනා මාලාව තුළ ඉතාම පැහැදිලිව කෙටියෙන් මේ දේශනාව අහලා මේ ධර්මතා ටික ඉගෙනගෙන අපට නිවන් දකින්න පුළුවන් කියලා මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා මම කියනවට නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියනවට නෙවෙයි හේතු සහිතවම ඔය කට්ටියටම තේරෙන විදිහට ක්‍රමයක් අද දවසේ කියලා දෙන්න හිතාගෙන හිටියා. නමුත් අපේ කාල වේලාව තාක්ෂණික දෝෂ නිසා අපිට කාල වේලාව මේ වෙලාවේ පොඩ්ඩක් මදි වුණා පළවෙනි දවසේ නිසා. ඒ නිසා අපි ඊළඟ දවසේ ඒ විදිහට මේ ධර්මයේ පිළිබඳ බලලා අපටම හේතු සහිතවම හේතු ගැටුනොත් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහලා සැක සිත අරගෙන එකම වචනයකවත් අර්ථ නොදැන මේ දේශනාව ඉස්සරහට යන්න. ඉදිරියේදී මේ දේශනා මාලාවේදී මම දේශනා කරන කියන හැම වචනයකම අර්ථය ගන්න ඕනේ. අර්ථය නොතේරෙනවා නම් මේ හැම වචනයකම අර්ථය නැවත පිළිවිසින් අහගන්න ඕනේ. එහෙම අහගෙනම මේ දේශනා මාලාව ඉගෙන ගත්තොත් මේ කාරණා ටික ඉගෙන ගත්තොත් එන්වත් අපටම දැනෙනවා තේරෙනවා මේ ජීවිතේ අපට නිවන් දකින්න පුළුවන් කියන. ඒ නිවන් දකින්න තියෙන ක්‍රමයක් තියෙනවා කියන එක අවන්ටම තේරෙනවා. ඒ නිසා එහෙම බැරි වුණොත් අපට ඒ කාන්තයෙන්ම ලබන ජීවිතේ ඊළඟ ජීවිතේ මම නිවන් දකින්නවාමයි කියන කාරණාව සැක නැතිවම විශ්වාසය ඇති වෙනවා. ඒක මම කියනවට නෙවෙයි. ඔබට මේ විශ්වාසය ඇති වෙනවා නේද? ඉතින් ඇති වෙන ක්‍රමයට අපි මේ ධර්මය ඊළඟ දේශනාවේදී උඩින් පොඩ්ඩක් බලමු. තේරෙන්න ඕනේ ඉස්සලා මේක වටිනාකම දැනෙන්න ඕනේ. මේ ධර්මයේ ඉගෙන ගත්තොත් මේක සම්මර්ෂණය කර කර ඉන්නකොට මට සෝවාන් වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය හදවතට ඇති උනේ නැත්තම් මේක ඉගෙනගෙන ඇති වැඩක්. ඒ විශ්වාසය ඉස්සරෝම හදවතට ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය ඇති වෙන්න හේතු සහිතව මම කාරණා ටිකක් කියලා දෙනවා. එහෙමනම් ඉතින් අද දවසේ අපේ මේ පින්වත් බොහෝ දෙනෙක් මේ වැඩසටහනට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒ වගේම මෙතෙන්ට අද දින සහ සම්බන්ධ වෙලා මේ වටිනා දහම් වැඩසටහනට මූලාරම්භයක් ගත්තා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ නැවතත් මතක් කරන්නේ අභිධර්මයේ ඉගෙනගෙන ඉන්න පින්වතුන්, සූත්‍ර ධර්මයක් ඉගෙනගෙන ඉන්න පින්වතුන්, පංචස්කන්ධයේ විභාග වශයෙන් විසුද්ධි මාර්ග ආදීන් දැන ඉගෙනගෙන ඉන්න පින්වතුන් මේ සියලු දෙනාටම මේ දේශනා මාලාව තුළ මෙතෙක් ඔබ දැන නොසිටි ඔබ දැන කල්පනා නොකළ බොහෝ ධර්ම කාරණාවන් බොහෝ ධර්ම ක්‍රමයන් ඒ වගේම අපේ නුවණින් ස්පර්ශ නොකරපු බොහෝ සිවුතෙන් මේ ධර්ම දේශනාවෙදී මේ දේශනා මාලාවෙදී මතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ දේශනා මාලාව සමග රැඳී සිටින්න කියලා මෙසිතින් ආරාධනා කරනවා. පින්වත්නි විශේෂයෙන්ම අද අපි මේ උතුම් දහම් පරයය ඉගෙන ගන්න මූලාරම්භයක් අරගෙන සිද්ධ කරගත් උතුම් කුසල් ධර්මයන්ගේ ආරම්භව පුණ්‍ය ශක්තිය බලයත් ඒ වගේම අද සම්බුද්ධ වන්දනා සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා අපි ජනිත කරගත් අප්‍රමාණ කුසල් ධර්මයන්ගේ ආරම්භව පුණ්‍ය ශක්තිය බලයත් දුබායි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු ගුරුතුමියක් වුණු නිශාන්ති එජේසිංහ මහත්මියගේ පියාණන්ව ඩීජේ පියදාස උපාසක මහතා අද දින අභාවක් ප්‍රාප්ත වෙලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ වගේ සිද්ධි මේ කාලයේදී සිදු වුණා. බොහෝ දෙනෙකුට ලංකාවට යාගන්නත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මේ පින්බිම මහා පුදුම පුණ්‍ය නිධානයක් බවට මිනිස්සුන්ටපත් වුණා. අම්මා තාත්තා මෙහි ඉන්නකොට දුව පුතා ලංකාවේ නැති වෙලා
සමහර වෙලාවට නෝනා දරුවෝ මෙහි ඉන්නකොට මහත්යයි නැති වෙලා පාර්ශව කූලවත් දීගන්ට යන්ට විදිහක් නැතුව අසරණ වුණු මිනිස්සුන්ට ඉතින් මේ දුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය මහා පුදුම අස්වැසිල්ලක් පිහිටක් බවට පහුගිය කාලේ පුරාවටම පත් වුණා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ පින්වත් නිශාන්ති එදිරිසිංහ මහත්මියගේ ඒ පියාණන් වහන්සේ සිහිපත් කරලා අපි සිද්ධ කරගත් උතුම් කුසල අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සිදු කළ හැම පින් ඒ පින්වත් දී.ජී. පියදාස උපාසක මහත්මයාට පියාණන් වහන්සේට අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ලැබුවා වූ ජීවිතය සැපවත් ජීවිතයක් බවට පත් වේවා. භව ගමන යහපත් කර ගනිත්වා. සසර ගමනේ බුදුපසේ බුදුමහරහතුන් මුණ ගැනීවා. නිති දාන සීල භාවනා පින්කම් සිදු කරගෙන පාරමී පුරාගෙන මේ ලෝතුරු බුදු පෙරහැරේම අතනොහැර අමාමහ නිවන් සැනසෙල්ලටම යා ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා පෙරේවා දනේවා අනුමෝදන් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ උතුම් දේශනා මාලාවට සහ සම්බන්ධ වුණු පින්වත් ඔබ හැම දිනාටම කිසිම දුකක් කරදරයක් හිරිහැරයකින් තොරව පසුබෑමකින් තොරව ඡන්ද චිත්ත විරිය මීමාංසා ප්‍රධාන කරගෙන බොහෝම උත්සාහයෙන් උනන්දුවෙන් මේ ධර්ම ප්‍රමේය මේ ධර්ම පරයය හොඳට දැනගෙනගෙන හොඳට සැකතැන් සිදු කරගෙන තව කෙනෙකුට උනත් මේ ධර්ම පරයය කියලා දෙන්න පුළුවන් වෙන විදිහට ඕනම කෙනෙකුට ඇති වෙන ප්‍රශ්න තමන්ට විසඳා දෙන්න පුළුවන් වෙන විදිහට මේ ධර්මය ඉගෙනගෙන ඊළඟට මේ ධර්මයේ ජීවිතය තුළින් අත්දැකලා නැවත නැවත මේ ධර්මයේ තුල මානසිකාර පවත්වලා මේ ජීවිතය තුළම උපාදාන ස්කන්ධ ටික ෂෙයා කරලා උපාදාන රහිතව පිරිනිවෙන්න හරි ඉක්මන් භවයකදී හරි මේ උපාදාන අයින් කරලා ෂෙයා කරලා ප්‍රහීන කරලා යතෝ බෝධියකින් සාර්ථක නිවනටපත් වෙන්න හරි හැමදෙනාටම ශක්තිය බලය වාසනාව සැමලසිකින්ම උදාපත් වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අහස පුරා වැඩ ඉන්න දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම දිව්‍ය රාජ මණ්ඩලය ප්‍රිය කරන දහම් දේශනාවක් දහම් පරයයන් තමයි මේ ධර්මය පිළිබඳ කරන දේශනාව. මොකද ඒ අය බොහෝ දෙනෙක් මේ ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. ඉතින් මහරහතන් වහන්සේලා පවා මේ ධර්මය ඉගෙනගෙන නැවත නැවත මේ ධර්ම පරිශීලනය කරනවා කියන එක සූත්‍ර දේශනාවල දිට්ඨ ධම්ම සුඛ විහරණය පිළිසුන් වහන්සේලා මේ ධර්මය නැවත නැවත පරිශීලනය කරනවා. ඒ මොකද මේසා දුකකින් මේසා අනිත්‍ය ධර්මයකින් මං අත මිදුණා නේද කියන මේ දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස මහරහතන් වහන්සේලා පවා මේ පංචස්කන්ධයේ සම්පර්ශණයේ යෙදෙන බව සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙවියෝ පවා මේකට බොහෝම ප්‍රියයි මනාපයි. නිසා දෙවියොත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. මේ දහම් පරයය අහගෙන මේ දහම් වැඩසටහනට හැම දෙනාත් සහ සම්බන්ධ වේවා. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයේ ප්‍රධාන ලෝකසි ජනතාවටත් මේ සිතක් සාන්තියක් සැලසේවා. හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සාර්ථක නිවනටම යා ගන්නට ලැබේවා කියන මෛත්‍රී සිතක් අපි පවත්වමු. පින්වතුනි එහෙමනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දිවි ගමන පුරාවටම උදාපත් වේවා කියලා මෛත්‍රී ආශිර්වාද කරනවා. වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡක් වද්ධා පචායෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු